පන්සිල් සමාදන් වෙන හැම දෙනාම නමස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि संघं शरणं गच्छामि तृतीयम्पि बुद्धं शरणं गच्छामि तृतीयम्पि धम्मं शरणं गच्छामि तृतीयम्पि संघं शरणं गच्छामि पानातिपाता वीरमणि सिक्खापदं समादियामि අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීල ධර්මය මාර්ගඵල නිවන් පිණිසම හේතු වේවා සාදුක්‍ය සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයං ලබති පීති පාමුජ්ජං අමතං තං විජානතං තී බණ අහන්න සූදානම් වෙන සත්පුරුෂ පින්වත්නි
බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට තරම් සැනසිලිදායක දෙයක් බෞද්ධයන්ට වෙනත් ඇත්තේ නැහැ. ඒකට හේතුව අපේ ලෞකික ජීවිතේ අපි පුංචි කාලේ ඉඳලම සිදු කරපු දේවල් දෙස බලන විට ඒ හැම දෙයක් කෙරෙහිම අපිට තියෙන්නේ කිසියම් පසුතැවීමක්. කුඩා කාලේ ඉඳලම මරණය දක්වාම මේ ලෞකික ජීවිතේ එකම කාරණයක් පිළිබඳවත් අපි තෘප්තිමත් වෙන්නේ නැහැ. සතුටු වෙන්නේ නැහැ. සෑහීමකටපත් වෙන්නේ නැහැ. අපි හිතනවා මෙහෙම නුවණ නම් හොඳයි කියලා. ආදී වශයෙන් ඒ ලෞකික කාරණා පිළිබඳ අපි ඒ විදිහට කල්පනා කරනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා දැකීම් වශයෙන්, ඇසීම් වශයෙන්, නහයෙන් ගඳ සුවඳ ගැනීම වශයෙන්, ශරීරයෙන් ස්පර්ශ කිරීම වශයෙන්, දිට්ඨ සුත මුත විඤ්ඤාත සිතීම් වශයෙන් මේ ඉන්ද්‍රිය පහෙන්ම අපි කරන කියන දේ පිළිබඳ පින්වත්නි සෑහීමකට සැනසීමකට පත් වෙන්නේ නැහැ. අපි ඒ කරන අවස්ථාවලදී අපි සිටින අවස්ථාවේදී කිසියම් සතුටක් ඒවා ගැන විශ්වාසයක් ඇතුව සිද්ධ වුණත් අවුරුදු කීපයක් ගත වෙනකොට අපි ඒව පිළිබඳ කලකිරෙනවා. අපි ඒව ගැන තෘප්තියක් සන්තෝෂයක් ඇත්තේ නැහැ. ඥානවන්ත බෞද්ධයෙකුට තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය ගැන කල්පනා කිරීමෙන් එහෙම නෙවෙයි. ස්ථිර සැනසීමක් ලබන්න පුළුවන්. මම මේ විදියට පින්කම් ආදී දේවල් සිද්ධ කරගත්තේ කුඩා කාලේ ඉඳලා. කුඩා කාලේ ඉඳලා මම පෙහෙවස් සමාදන් වුණාය. ඒ වගේ මං බහුල කොට දන් දීම් ආදී කටයුතු සිද්ධ කළාය. ධර්ම ශ්‍රවණය කළාය. භාවනා කළාය. ඒ වගේම භික්ෂුන් වහන්සේලාට අපෝපස්ථාන කරාය. විහාරස්ථාන දියුණුවට අභිවෘද්ධියට කටයුතු කළාය. දායකත්වයේ දැක්වාය. මේ ආදී වශයෙන් සැනසීමක් සතුටක් ලබන එක ගැන කවදාවත් පසුතැවෙන්නේ නැහැ. ඒ කරපු දේවල් ගැන. ඒව ගැන සතුටක් විතරයි තියෙන්නේ. නමුත් අර ලෞකික දේවල් ඒව ගැන අපිට සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම බෞද්ධයෙක් හැටියට ඊටා වැදගත් කටයුත්ත තමයි තමන්ගේ ස්වසංතානය දියුණු කර ගැනීම. ආධ්‍යාත්මික ජීවිතය දියුණු කර ගැනීම. සිත පිරිසුදු කර ගැනීම, ප්‍රඥාව දියුණු කර ගැනීම. ඒ සිත පිරිසුදු වෙන ප්‍රමාණයට, ප්‍රඥාව දියුණු වෙන ප්‍රමාණයට එයාට සැනසීමක් ලබන්න පුළුවන්කමක් තිබෙනවා. මං ශාසනයේ පින්කම් කුසල් දහම් කළා විතරක් නොවේ, මගේ ආධ්‍යාත්මික ජීවිතයේ සෑහෙන දුරට මම ධර්ම ශ්‍රවණය කිරීමෙන්, භාවනා කිරීමෙන් මගේ ආධ්‍යාත්මික ජීවිතය දියුණු කරගත්තා කියලා හිතනකොට ඒ ගැන පසුතැවීමක් නැහැ. එතකොට මේ ඥානවන්ත පිරිස කල්පනා කරලා බලන්ට ලෞකික ජීවිතයේ හුඟා දේවල් ගැන ආපසු හැරෙනකොට පොඩි පසුතැවීමක් තියෙනවා. ආගමික වශයෙන්, ආධ්‍යාත්මික වශයෙන් කරපු දේවල් ගැන කල්පනා කරනකොට කිසි දවසක පසුතැවීමක් ඇති වෙන්නේ නැහැ. නැවත නැවත සිහි ගන්නනකොට සතුටක් ඇති වෙනවා. මේව සේරම දේවල්, හිස් දේවල්, මම කරගත්ත යහපත් දේවල්.
ප්‍රමෝදය කියලා කියන්නේ ප්‍රීතියේ ලකුණු අවස්ථාව. හරි උදාහරණයක් වශයෙන් කියනවනම් උණ ගහක උණ මොරෙයික් වගේ තමයි ප්‍රමෝදය කියන්නේ. කුඩා අවස්ථාව. ප්‍රීතිය කියලා කියන්නේ උණ ගහක්. හොඳින් වැඩුණු උණ ගහක් වගේ. ප්‍රීතිය කියන එක බොහෝ බණ පොත්වල පෙන්වුම් කරලා තිබෙනවා. හරියට පිහිල්ලකින් වැටෙන වතුර කිසියම් භාජනයකට වැටුනහම ඉතිරි පැතිරි යනවා වගේ සෑම රෝම කූපයක් පාසාම පාදාන්තයේ පටන් කේසාන්තයේ දක්වාම ඒ ප්‍රීතිය කියන එක ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට හැම මොහොතක් පාසා හොඳ මානසිකාරයෙන් යුක්තව වාසය කරන මේ පංචස්කන්ධය පිළිබඳ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පිළිබඳ මෙනෙහි කරන කෙනාට ලොකු ප්‍රමෝදයක් වගේම ප්‍රීතියක් ඇති වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අමතන්තං විඥාන ඒකේ අමෘතය හා බැඳිලා තියෙනවා. එහෙම නැත්නම් අර නිවීමේ යම්කිසි ශාන්තියක් සැපක් තියෙනවා. ඒ සැපේ එක්තරා ස්වરૂපයක් තියෙනවා මේ මෙනෙහි කිරීම. නිවන හා බැඳිලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ මොහොතක් පාසා යහපත් නුවණින් වාසය කරන තැනැත්තා බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ කන්දානං උදයබ්බයන් කියන එක හොඳින් තේරුම් අරගෙන තිබෙනවා. කොහොමද කායේ කායානුපස්සී විහෙරන්තෝ අසුභේ සුබන්ති විපල්ලාසං අජහති. විපල්ලාස කියන වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන විපල්ලාස කියන්නේ අසුභදී සුභ හැටියට සැලකීම. දුක්ඛේ සැප හැටියට සැලකීම. අනාත්මදී ආත්ම හැටියට සැලකීම. අනිත්‍යදී නිත්‍ය හැටියට සැලකීමට කියන විපල්ලාස කියන පාළි වචනේ යොදලා තියෙනවා. හැබැයි ඒක කිසියම් මනසේ ඇති වෙන විපර්යාසයක් වෙනසක් වැරදි විදියට මෙනෙහි කිරීම. එතකොට යතෝ සම්මසදී කියන්නේ ඒ විදියට මෙනෙහි කිරීමක් නෙවෙයි. හරි විදියෙන් මෙනෙහි කිරීම. ඒ විපල්ලාසය දුරු කරලා මෙනෙහි කිරීම. දැන් කෙනෙක් හිතුවොත් කළු පාටට සුදු පාටයි කියලා හිතන එකේ කියලා. තිත්ත රසක පැණි රසයි කියලා හිතන එකට මේ විපල්ලාස කියන්නේ. ඒක නෙවෙයි. ඒක සම්මුතියක් විතරයි. අපි ඒ දේවල් යොදාගෙන තියෙන සම්මුතියක් ඇති. නමුත් අසුභදී සුභයි කියලා සැලකන එක සම්මුතියක් නෙවෙයි. යථාර්ථය. යථාර්ථය පිළිබඳ වැරදි මෙනෙහි කිරීමට වැරදි විදියට බැලීමට තමයි මේ විපල්ලාස කියන වචනේ බුදුරජාණන් වහන්සේ යොදලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. එහෙම නැතුව මේ පැණි රහ දෙයකට තිත්ත රහයි කියන එක නෙවෙයි. කළු එකට සුදුයි කියන එක නෙවෙයි. ඒවා සම්මුති දේවල්. අපි හදාගත්ත දේවල්. විවහාර පාසුව සඳහා සකස් කරගත්ත දේවල්. නමුත් අසුභදී අසුභයි. ඒක අපි හදාගත්ත එකක් නෙවෙයි. ඒක අපි සුභයි කියලා හිතනවා නම් ඒක විපල්ලාසයි. ඒ වගේම
දුක්තිය සැපයි කියලා සලකනවා නම් ඒ අපි දුක් බවට පත් කරනෝනේ ඒක දුකක්මයි. ඒ දුක්තිය දුකයි. ඒක තමයි යථාර්ථය. යථාර්ථයට අනුව සැබෑ ලෙසින් මෙනෙහි කරන එකට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අසුභේ සුබන්ති විපල්ලාසං පජහති. මේ කය නැවත නැවත මෙනෙහි කරන එක්කෙනාට අර විපල්ලාසය දුරු වෙනවා කියලා වහන්සේ. ඒ වගේම කබලින්කාරෝ චස්ස ආහාරෝ පරිඤ්ඤං ගච්ඡති. ඒ නැවත නැවත යහපත් විදිහට මෙනෙහි කරන එක්කෙනාට මේ කය පිළිබඳ අසුභය හොඳින් වැටහෙනකොට ඒ ඇත්තට මේ කබලින්කාර ආහාර පිළිබඳ පරිඤ්ඤං ගච්ඡති. අවබෝධය වැටහීමට පත් වෙනවා කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ මොකද මේ ආහාර කියන ඒවා තෘෂ්ණාව පදනම් කරගෙන තියෙන දේවල්. ආහාරේ බුදුරජාණන් වහන්සේ කුමක් ප්‍රත්‍ය කරගෙනද මේ තෘෂ්ණාව ප්‍රත්‍ය කරගෙන තමයි මේ ආහාර රස තෘෂ්ණාව මුල් කරගෙන තමයි පවතින්නේ. ඒ නිසා අපි ඔයකුත් ආකාරයෙන් ඇහෙන් බලමින් කනෙන් අහමින් දිවෙන් රස විඳිමින් ඒ රස තෘෂ්ණාව තහවුරු කරන ආකාරයට හොඳ සුබ ආදි වශයෙන් මෙනෙහි කරමින් තමයි මේ ආහාර ගන්නෙ. එතකොට මේ ශරීරය අසුභයි කියන යථාර්ථය අවබෝධ කරන කෙනා මේ ආහාරය පිළිබඳ තෘෂ්ණාව දුරු කරනවා කියන එකයි දේශනා කළේ. ඒ තෘෂ්ණාව දුරු කරන්නේ යතෝ සම්මසති කියන එක්කෙනාට. අනිත් එක්කෙනාට නෙමෙයි. මේක යහපත් විදිහට මෙනෙහි කරන එක්කෙනාට. එතකොට කාරණා දෙකක් බුදුරජාන් වහන්සේ මෙතන දේශනා කළා. පළවෙනි කාරණේ අසුභේ සුබන්ති විපල්ලාසං පජහති. ඊළඟට කබලින්කාරෝ චස්ස ආහාරෝ පරිඤ්ඤං ගච්ඡති. කබලින්කර ආහාර පිළිබඳ දැඩි විදියට තෘෂ්ණාවෙන් බාරගන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි භික්ෂුන් වහන්සේලට පවා මේ ආහාරය පිළිබඳ ප්‍රතිවීක්ෂාවක් කරන්නේ. ප්‍රතිවීක්ෂා. ඒ ප්‍රතිවීක්ෂාව කියලා කියන්නේ ආහාරය ගන්නෙ මොකටද? මද වැඩෙන්න, උප වැඩෙන්න, වර්ණය වැඩෙන්න නෙමෙයි. මේ බ්‍රහ්මචර්යාව පවත්වන්න කාය චිත්ත දෙක ආරක්ෂා කර ගැනීම සඳහායි මේ ආහාර ගන්නේ කියලා භික්ෂුන් වහන්සේලාට ප්‍රතිවීක්ෂා. ගිහි බෞද්ධය පවා නිවන් අවබෝධ කරන එක්කෙනා මේ ආහාරය පිළිබඳ ඕනවට වැඩිය ඇලෙන්න හොඳ නැහැ. ලද දෙයින් සතුටු වෙන ආකාරයක් ධර්මයේදී පෙන්වලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනෝ කාමෝපාදානං අනුපාදායති. මේ නැවත නැවත නුවණින් මෙනෙහි කරන එක්කෙනාට කාම උපාදානය අඩු වෙනවා, නැති වෙලා යනවා. කාම උපාදානය කියලා කිව්වේ කාමයේ කියන එකට එක කොටසක් මේ ආහාරය, අනිත් පැත්තෙන් විවිධ රූප ශබ්ද ආදී අරමුණු සොයමින් ඒ දෙසට ගමන් කිරීම කාම උපාදානයේ හැට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කාම උපාදානය අඩු වෙනවා. මොකද්ද? මේ කය පිළිබඳ හොඳින් මෙනෙහි කරන එක්කෙනාට, කායානුපස්සනාවෙන් යුක්තව බලන එක්කෙනාට. ඊළඟට ඒ කය පිළිබඳ ඒ ආකාරයෙන් වැටහීමක් එන එක්කෙනාට රූපිකා චස්ස පරිඤ්ඤං ගච්ඡති.
රූපිකා කියලා කිව්වේ රූපය මුල් කරගෙන විඥානට්ඨිතිය විඥානය ප්‍රතිසන්දි විඥානය හටගන්නේ නැහැ. ඇයි රූපය අරමුණු කරගෙන මේ ප්‍රතිසන්දි විඥානය හටගන්නේ කියලා ප්‍රකාශ කළේ? රූපය ඇතයි කියලා කිසි විටකවත් මොහොතක කල්පනා කරන්නේ නැහැ. යතෝ සම්මසති, හැම මොහොතකම මේක ඇති වෙන නැති වෙන කැඩෙන බිඳෙන අසුබ දෙයක්, සුබ දෙයක් නෙවෙයි, අතහරින දෙයක්. අත්ථි මස්මින් කායේ කේසා ලෝමානකා දන්තා ආදී වශයෙන් මෙනෙහි කරනකොට මේ ශරීරයේ හැම දෙයක්ම සුබ දේවල් නෙවෙයි, පිළිකුල් දේවල්. ඒ නිසා මේ කය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කළ රූපිකා චස්ස විඥානට්ඨිතිය, විඥාණය එහෙම නැත්නම් ප්‍රතිසන්දි විඥාණය හට ගැනීම දුරු වෙනවා. දැන් එතකොට කාරණා 4ක් මේ කය පිළිබඳ මෙනෙහි කරන එක්කෙනාට. අර විපල්ලාසේ නැති වෙනවා. කබලින්කර ආහාරය පිළිබඳ තෘෂ්ණාව දුරු වෙනවා. ඒ වගේම කාම උපාදානය අඩු වෙලා යනවා. ඊළඟට රූපය මුල් කරගෙන විඥානය ප්‍රතිසන්දි විඥානය හටගන්නේ නැහැ. මේ ඒක අරමුණක් කරගන්නේ නැහැ. දැන් මේ ඇත්ත දන්නෝ ප්‍රතිසන්දි විඥානය යංච භික්ඛවේ චේතේති යංච පකප්පේති යංච අනුසේති කියලා බුදුරජාණන් වහන්සේ විඥානස්ස තිතිය. මේ කිසියම් අරමුණකින් විඥානය ඒ ප්‍රතිසන්දි විඥානය හට ගන්න බව. යම් අවස්ථාවකද නෝචේ චේතේති නෝච පකප්පේති නෝච අනුසේති, යම් කෙනෙක් මේ අරමුණක් නොගන්නවා නම් රූපයෙන් හෝ වේදනාවෙන් කිසියම් අරමුණක් නොගන්නවා නම් ප්‍රතිසන්දි විඥානය පහළ නොවන බව බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒකම තමයි මෙතන කියන්නේ. මේ රූපය මුල් කරගෙන ප්‍රතිසන්දි විඥානයක් කෙනෙකුගේ හටගන්න. ඇයි මේක අසුභ සංඥාවෙන් යුක්තව මෙනෙහි කරන නිසා. ඒ විපල්යාසය දුරු කරපු නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමෝපාදානය මුල් කරගත්තා වූ යම්කිසි ඡන්දයක් මේ කාමයට తీරනවා නම් ඒ ඡන්දය දුරු වීම නිසා ඒ ඇත්තා තුල කාමාසව කියන ආසව ධර්මය අර අනුශය වශයෙන් පවතින ධර්මය පවතින්නේ නැහැ. ඒක දුරු වෙලා යනවා, ඒක නැති වෙලා යනවා. මේ කය හරි විදියට මෙනෙහි කිරීම නිසා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනානුපස්සී විහරන්තෝ. දුක්ඛේ සුඛං විපල්ලාසං පජහති. මේ වේදනාව කියන එක සැපක් හැටියට මෙනෙහි කිරීම කියන විපල්ලාසයේ දුරු වෙලා යනවා. ඒක සත්‍ය වශයෙන්ම දුකක් හැටියට මෙනෙහි කිරීම නිසා. මේ වේදනා මේ ස්කන්ධ පිළිබඳ කියන්නේ වේදනාව මෙනෙහි කිරීම නිසා. දැන් ධර්මයේදී පෙන්වන්නේ මොකද්ද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ඛා කියන මේ තුනම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව පින්වත්නි, ඒක ලෞකික ජීවිතයේදී සැප හැටියට සැලකුවට ඒ වේදනා තුනම ධර්මයේදී විස්තර වෙන්නේ දුකේ ගැනෙන්නේ. ඇයි ඒ දුකේ ගැනෙන්නේ?
සුඛ වේදනාව රාගය අනුසය කරගෙන තියෙන නිසා. දුක්ඛ වේදනාව ව්‍යාපාදේ හේවත් පටිඝය අනුසය කරගෙන තියෙන නිසා. ඒ වගේම උපේක්ඛා වේදනාව අවිද්‍යාව අනුසය කරගෙන තියෙන නිසා. එතකොට ලෝභ දේශ මෝහ තමයි අනුසය කරගෙන තියෙන්නේ. ලෝභ දේශ මෝහ වලින් කොහෙද සැනසීමක් ලබන්න පුළුවන්? සැපයි කියලා දෙයක් තියෙන්නේ. ඒක මායාවක් හැටියට අපි මවාගත්ත දෙයක් සැපයි කියලා හැටියට පෙන්වන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දුක් දේ දුක් හැටියට දකින්න පුළුවන් කෙනෙක් බවට පත් වෙනවා. ඇයි නැවත නැවත යහපත් ආකාරයට මෙනෙහි කරන එක්කෙනා. සැපක් හැටියට මෙනෙහි කරන්නේ නැහැ. මොකද්ද මේ වේදනාව? දුක්ඛේ සුඛන්ති විපල්ලාසං පජහති. දුක සැපක් හැටියට මෙනෙහි කරන එක නැති කරනවා. ඒ විපල්ලාසය දුරු කරනවා. ඒ දුරු කළා මේ වේදනාව දුකක් හැටියට යථාර්ථයක් හැටියට තේරුම් ගන්නවා. ඒ වගේම පස්සෝ ආහාරෝ චස්ස පරිඤ්ඤං ගච්ඡති. පස්සාහාර මේ වේදනාවත් එක්ක බැඳලා තියෙන නිසා තමයි එතන පස්සාහාර බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අර කායත් එක්ක බැඳිච්ච කබලින්කර ආහාර පෙන්වුවා. මෙතන පෙන්වනවා වේදනාව හා බැඳලා තියෙන පස්සෝ චස්ස ආහාරෝ පරිඤ්ඤං ගච්ඡති. ස්පර්ශාහාර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම වශයෙන් මේ ස්පර්ශ කරගමින් තමයි අපි වේදනාව කියන එක ලබා ගන්නෙ. ඒ මේ ඉන්ද්‍රිය ගමනත් එක්ක ඇති කරගන්නා වූ දෙයක් තමයි වේදනාව කියන එක. රූප බලමින් ශබ්ද අහමින් අපි යම්කිසි විඳීමක් ලබනවා. සුඛ දුක්ඛ උපේක්ඛා වශයෙන්. ඒක තමයි ජීවත් වෙනවා කියලා කියන්නේ. වෙන දෙයක් නැහැ. ඒ වේදනාව ලබා ගන්නට තමයි අපි විවිධ දේ අපේ ලෞකික ජීවිතේ අපි සිද්ධ කරන්නේ. අඳින්නේ පළඳින්නේ ආහාර ගන්නේ යාන වාහන ගන්න, ගෙවල් දොරවල් ගන්න. ඒවයි මූලික පරමාර්ථයත් අමතක කරගෙන ඒවා ඉදිරියට ගිහිල්ලා තියෙනවා. දැන් ඇඳුම් අඳින එක ඇඳුම් අඳින්නේ ඇයි? විලිවහ ගන්න. නමුත් ඒ පරමාර්ථය තියෙන්නේ. ඒ පරමාර්ථය ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඊළඟට ගෙවල් දොරවල් හදාන්නේ අපිට වැස්සෙන් පින්නෙන් ආරක් වෙලා මෙන්න ජීවත් වෙන කාලේ ජීවත් වෙන්න. නමුත් ඒ සීමාව අපි ඉක්මවලා තියෙනවා. හැම දෙයකම එහෙමයි. ඒ ඇයි? මේ වේදනාව සැපක් හැටියට සලකන නිසා. ඒ නිසා පස්සෝ චස්ස ආහාරෝ පරිඤ්ඤං ගච්ඡති. ඒක හොඳින් තේරුම් ගත්ත දකින කෙනෙක් බවට පත් වෙනවා. ඒ දකින කෙනෙක් බවට පත් වෙන්නේ ඇයි? යතෝ සම්මසති. මොහොතක් මාසාව හොඳින් මෙනෙහි කරනවා. වේදනාව මෙනෙහි කරනවා. ඊළඟට වේදනාව මේක తాවකාලික දෙයක් කියලා තේරුම් ගන්නවා. වේදනා මොන ආකාරයෙන් ලැබුවා. ඒ නිසා තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ එක්තරා භික්ෂුන් වහන්සේ කෙනෙක් අහපු ප්‍රශ්නයකට වේදනාවක් නැත්තන තියෙන සැපේ මොකද්ද කියලා අහුවම ඒ වේදනාව නැතිකමමයි මේ නිවෙනේ තියෙන සැප. වේදනාව తాකාලිකයි. වේදනාව රූපයක් මුල් කරගෙන වේදනාව ලෝභ දේශ මොහ මුල් කරගෙන හටගත්තා වූ දෙයක්. රාග දේශ මොහ දුරු වෙච්ච තැන තමයි නිවීම
සැනසීම හැටියට සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බවෝපාදාන භවය පිළිබඳ බවෝපාදානයක් තියෙනවා. ඒක අනුපාදාය. ඒක තුනී වෙලා යනවා. දැන් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන කාරණා මුල් කරගෙන මේ භවය නිතරම තියෙනවා. භවය කියලා කියන්නේ මොකද්ද? මේ පංච උපාදානස්කන්ධය හට ගන්නවා. පංච උපාදානස්කන්ධය උපචය වෙනවා. අපචය වෙන්නේ අරමුණු ගන්න අරමුණු විඳින්න මේ පංච උපාදානස්කන්ධය පවතිනවා, හට ගන්නවා. ඒ පංච උපාදානස්කන්ධය අතරක් නැතුව මේක සසර දිගටම පවත්වනවා නම් ඒ හැමතැනකම තියෙන පැවැත්ම භව. අපිට සම්මත වශයෙන් කාම භව, රූප භව, අරූප භව කියලා කියන්න පුළුවන්. ඒ හැමතැනකම තියෙන්නේ අර පංච උපාදානස්කන්ධයයි. ඒ නිසා අපි භව කියන එක තේරුම් ගන්නවා. මේ රූපාදී අරමුණු ගන්න මොහොතේදී පංච උපාදානස්කන්ධය උපචය වෙන හැම මොහොතකම භව තමයි තියෙන්නේ. එතකොට අර දැන් මේ ස්පර්ශ ආහාර පිළිබඳ පරිඥාවට අවබෝධයට පත් වෙන එක්කෙනාට ඒක තුනී කරන, දුරු කරන, අඩු කරන, නවත්තන, ඒක හොඳින් තේරුම් ගත් අවස්ථාවේ තමයි අර දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං කියලා කියන්නේ. එතකොට භවය පිළිබඳ බහූපාදානය දුරු වෙනවා. ඊළඟට දැන් භවය දුරු වීම, භවය පිළිබඳ යම්කිසි ඡන්දයක් තියෙනවා නම් ඒ රාගය, භව රාගය දුරු වෙන නිසා පින්වත්නි භව ආසා කියන එක අනුශය වශයෙන් පවතින්නේ. මුල් එකේ කාම ආසව, භව ආසව. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වේදනා මුල් කරගෙන, වේදනාව අරමුණු කරගෙන ප්‍රතිසන්දි විඥානයේ හට ගැනීමක් තියෙනවනම් ඒක නැති වෙලා යනවා. වේදනාව මුල් කරගෙන, ඒ වේදනාව මුල් කරගෙන වේදනාව සිහිපත් කිරීමෙන්, වේදනාව මෙනෙහි කිරීමෙන් ප්‍රතිසන්දි විඥානයක් හට ගන්නවා නම් ඒ ප්‍රතිසන්දි විඥානය හටගන්නේ නැහැ. එතකොට අර භවආසා කියන එක ආසව ධර්මයේ හැටියට එතන දුරු වෙලා යනවා. එතකොට වේදනානුපස්සනාව පිළිබඳ එහෙම තේරුම් ගන්න ඕන. ඊළඟට චිත්තේ චිත්තානුපස්සී විහරන්තෝ, මේ ඊට අනුව වාසය කරනවා නම්, සිත දෙස බලනවා නම් ඒ ඇත්තට අනිච්චේ නිච්ඡන්ති විපල්ලාසං පජහති. එයාට මේක අනිත්‍ය ධර්මය නිත්‍යයි කියලා ගන්න වැරදි අදහස්, විපල්ලාසය, යථාර්ථය හොඳින් තේරුම් ගන්න. ඒ මොකද ඊටාම වේගෙන් බිඳි බිඳී යනා වූ ධර්මයක් මේ සිත. එක්තරා විදියකට මේ කය මායාවකින් හෝ ටික වෙලාවක් හෝ යම් කාලයක් හෝ පවතිනවා කියලා මහණෙනි මේ ලෞකිකයාට එහෙම නැත්නම් පුදුජනයාට පේන්න පුළුවන්. එහෙම පේන එකේ වරදකුත් නැහැ. නමුත් මේ සිත විදුලි වේගයෙන් මහණෙනි අරමුණක් පාසා හිතා ඉක්මනට ඇතිවෙන නැතිවෙන බිඳෙන සුළුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. එන සිත ගැන එහෙම කල්පනා කරන්න බැරිය. ඒ නිසා යම් කෙනෙක් මේ අනිත්‍ය වූ ධර්ම පිළිබඳ පින්වත්නි නිච්ච සංඥාවක් තියෙනවා නම් ඒ විපල්ලාසය පජහතික දුරු වෙනවා.
ඒක දුරු වීම නිසා මොකද්ද? ඒ ඇත්තට තේරුම් ගන්නෝ මේ ලෝකේ හැම දෙයක්ම මේ සිත වගේ ඊටාම වේගින් පිඳන ධර්මයන්, ප්‍රත්‍යයන්ගෙන් හට ගන්නා වූ ධර්මයන්, ඒවා දුරු කළ යුතු ධර්මයන්, ඇසුරු කළ යුතු දේවල් නෙමෙයි කියලා ඒ ඇත්ත තේරුම් ගන්නවා. ඊළඟට උන්වහන්සේ දේශනා කරනෝ ඒ සිත බිඳනව නම් විඤ්ඤාණාහාරෝ චස්ස පරිඤ්ඤං ගච්ඡති. යම්කිසි විඤ්ඤාණාහාරයක් තියෙනවා නම් ඒ විඤ්ඤාණාහාරය පිළිබඳ අවබෝධයක් ලබනවා. මේ සිත පිළිබඳ මෙනෙහි කරන එක්කෙනා. මේ විඤ්ඤාණාහාර අරමුණකින් අරමුණකට ආහාර වෙන ආකාරය, මේ විඤ්ඤාණාහාරය. මේක තෘෂ්ණාව නිසා පවතින දෙයක්. තණ්හා ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ ධර්මයක්. කියලා මේ විඤ්ඤාණාහාරය පිළිබඳ මනා වැටහීමක්, සියුම් වැටහීමක් ලබා ගන්නවා. ඒ විඤ්ඤාණාහාරය පිළිබඳ සියුම් වැටහීමක් ලබනෝ වගේම ඊළඟට ඒ ඇත්තා දිට්ඨි උපාදාන අනුපාදායති. යම් කිසි දෘෂ්ටියක් ගත්තනම් ඒතං මම ඒසෝ හමස්මි ආදී වශයෙන් යම් දෘෂ්ටියක් ගත්තනම් ඒ දෘෂ්ටිය අනුපාදාය. ඒක දුරු වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ ඒ තමන් දෘෂ්ටියක් ගත්තාම ඒ දෘෂ්ටි අයින් වෙනවා කියලා ඉතින්දි සඳහන් කරන්නේ විඥාණය හා එහෙම නැත්නම් මේ සිතිවිල්ල හා බැඳිලා තියෙනවා අසුතවත් පුතුජනයා ඊටාම තදින්. ඒ බැඳීම මඤ්ඤමානෝ මාරස්ස බද්දෝ, මඤ්ඤණාව නැමැති මාරයා සමග බැඳීමක්. සිතිවිල්ලෙන් බඳින එක ඊතා සියුම්. තතෝ සුකුපතරම් මාර බන්ධන. ඒක ඊතා සියුම් බන්ධනයක්. සිතිවිල්ලත් එක්ක බැඳපු. මොකෝ සිතිවිල්ලත් එක්ක බැඳපු නිසා තමයි මේක නිතරම මම මගේ ආත්ම ආදී වශයෙන් දෘಢ විදියට කෙනෙක් බැසගන්නේ පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් ඒ පැවතීම නිසා මේ විඤ්ඤාණාහාරය කියන එක නවතින්නේ නැතුව අරමුණක් පාසා අර ගහෙන් ගහට පනින වඳුරෙක් වගේ අරමුණක් පාසා මේක ඇවිලමින් යනවා. ඒක නතර වෙන්නේ නැතුව. මමය මාගේ කියන එහෙම නැත්නම් මඤ්ඤණාව, තණ්හා දිට්ඨි මාන කියන මඤ්ඤණාව. ඒක පවතිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉතින් යතෝ සම්මසති කන්දානං උදයබ්බයං, මේ ස්කන්ධ පිළිබඳ, මේ සිත පිළිබඳ, චිත්තානුපස්සනා පිළිබඳ මෙනෙහි කරන එක්කෙනාට, යහපත් ආකාරයෙන් මෙනෙහි කරන එක්කෙනාට ලොකු පාමෝච්චයක්, ප්‍රීතියක් ලබනවා. මේ යථාර්ථය තේරුම් ගැනීම නිසා. මේ අවබෝධය හොඳින් සිහිය පැවැත්වීමෙන් තමයි මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙන්නේ.
එතකොට මේ රූප වේදනා සංඥා වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඥා වශයෙන් විඥාණය අවදි වෙන්න එහෙම නැත්නම් ප්‍රතිසන්දි විඥාණය හටගන්න යම්කි සංඥාවක් බලපවත්වනවා නම් ඒ සංඥාව දුරු කරනවා. ඒ සංඥාව දුරු කරනවා. දැන් පළවෙනි කායානුපස්සනාවේ රූපය දුරු කරනවා. දෙවෙනි එකේ වේදනාව දුරු කරනවා. ඊළඟට සංඥාව දුරු කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තැනැත්තා තුළ අර තමන්ගේ තිබිච්ච ඒතං මම ඒසෝ හමස්මින් ආදී වශයෙන් බාරගත් එක මේක තුනී වෙලා දුරු කරගන්නට හේතු වීම නිසා ඒ ඇත්තට පුළුවන්කමක් තියෙනවා දිට්ඨි ආසව කියන එක දුරු කරගන්න. පළවෙනි එකේ රූපය මෙනෙහි කිරීම නිසා කාමාසව, වේදනාව දුරු කිරීම නිසා භවආසව, ඊළඟට සිත මෙනෙහි කිරීම නිසා දිට්ඨි ආසව කියනවා. ඊළඟට ධම්මේ ධම්මානුපස්සී විහරන්තෝ ධර්මයේ මෙනෙහි කරන කෙනෙකුට. ඒ ධර්මයේ කිව්වේ කන්දානං උදයබ්බයන් කියන එකයි. එතන ඉඳුරාම සත්‍යයේ පුජ්‍යලයක් හැටියට නෙවෙයි ආත්මයක් හැටියට නෙවෙයි හේතුඵල ධර්ම හැටියට මෙනෙහි කරන එක්කෙනා. එහෙම මෙනෙහි කරන එක්කෙනාට මොකද වෙන්නේ? අනත්තතෝ මේ අනාත්ම ධර්ම ආත්ම හැටියට යම් විපල්ලාසයක් හට ගන්න නම් ඒ විපල්ලාසය පජහාතියක දුරු වෙනවා. ධර්මය මෙනෙහි කිරීම නිසා අනාත්ම ධර්ම ආත්මයක් හැටියට සලකනව නම් යම් අවස්ථාවක අන්න ඒ ධර්මයේ එතන දුරු වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ දැන් අර දිට්ඨිය කියන ධර්මය වෙනම කියලා ආපහු ආත්ම කියන එක වෙනම කියන්නේ ඇයි? ඉන්දියාවේ බහුල කොට මේ ආත්ම කියන එක තිබුණා. ආත්ම කියන එක. ඒතම් මම ඒසෝ හමස්මි කියන එක ඒ ආත්ම කතාවනේ මේ මම මගේ කියන කනේ. ඒසෝ මේ අත්තා කියන එක තමයි ආත්ම කියන්නේ. මේකේ ආත්මයයි. අවිපරිණාම වෙනස් වෙන්නේ නැති, කැඩෙන්නේ බිඳෙන්නේ නැති, දිගට පවත්නා වූ ආත්මවාදයක් Hindu ධර්මයේ තුල සලකනවා. සාමාන්‍ය බෞද්ධයෝ තුල එහෙම එකක් ඇත්තේ නැහැ. නමුත් බෞද්ධයෝ තුල තියෙන වැරදි විශ්වාසයක් මොකද්ද? මේ මැරිලා ආපහු උපදිනවා කියන වචනේ හරියට කියනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මැරිලා උපදිනව නෙවෙයි. හැමෝටම තියෙන්නේ මොකද්ද? භවයක්. භව කියන වචනය තමයි ධර්මයේදී පෙන්නන්නේ. උත්පත්තිය කියන වචනය උගන්වන්නේ නැහැ. පුනරුත්පත්ති කියන වචනේ උගන්වන්නේ නැහැ. පුනර්භව. එනිසා මේ සිද්ධාර්ථ බෝසත්ත්වෝ නත්ති දානි පුනබ්භවෝ. නැවත මගේ හට ගැනීමක් නැහැ. භවයක් නැහැ. අර පුනරුත්පත්ති කියන වචනෙන් පින්වත්නි සියුම් විදියට කියනවා මේ ආත්මවාදී අදහස කියවෙනවා.
දිගින් දිගට පරම්පරාවෙන් යන වෙනස් වෙන්නේ නැති ආත්මයක් ගැන තියෙනවා. එතකොට මේ අනාත්ම ධර්ම කෙරෙහි යම් කෙනෙක් ආත්ම වශයෙන් සලකනවා නම් මොනවද ආත්ම වශයෙන්? කන්දාන. මේ ස්කන්ධ ආත්ම හැට රූප වේදනා සංඥා සංකාර කියන ඒවා මොකක් හරි ධර්මයක්. රූප හරි වේදනාව හරි කුමක් හෝ ස්කන්ධයක්. ඕ ස්කන්ධ සමූහය හෝ ආත්ම හැටියට සලකනවා නම් අන්න ඒ විපල්ලාසය පජහති. ධම්මේ ධම්මානුපස්සී. හේතුඵල ධර්මයේ හැටියට මෙනෙහි කරනවා නම් මේවා හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නවායි කියලා තේරුම් ගන්නවා නම් මේවා ඇති වෙලා නැති වෙනවායි කියනවා නම් මේවා ධර්ම පරම්පරාවක් හැටියට මේ විදිහට යන එකක් හැටියට සැලකීමෙන් ඒකාත්මීය වශයෙන් නොසලකීමෙන් එයාට ඒ අවබෝධය ලබා ගන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ මනෝ සංචේතනිකා චස්ස ආහාරෝ පරිඤ්ඤම් පජහති. අවසාන ආහාරය තමයි මනෝ සංචේතනික ත්‍රිභූමික උපදිනා වූ සංස්කාර. කාම රූප අරූප ලෝකවල හට ගැනීමේ ශක්තිය ඇති මනෝ සංචේතනික ආහාර. ඒ මනෝ සංචේතනික ආහාර ඇයි එතන දුරු වෙන්නේ? ආත්ම වශයෙන් නොසලකන නිසා. ආත්ම කියන විපල්ලාසය දුරු වෙනෝ අනාත්ම සංඥාව දියුණු කර ගැනීම. ඒ නිසා මනෝ සංචේතනික මේ ත්‍රිභූමියක උත්පත්තිය ලබනවා කියන මේ මනෝ සංචේතනික ආහාරය තෘෂ්ණාව පදනම් කරගෙන තියෙන එකක්. තණ්හාපත්. ඒක දුරු වෙලා යනවා. ඊළඟට අත්තවාදූප මේ ආත්මය පිළිබඳ යම් උපාදානයක් තියෙනවා නම් අත්තවාදු කියන ඒක අනුපාදායක දුරු වෙලා යනවා. ඒක දුරු වෙලා යාම නිසා තව දුරටත් මේ ආත්මයක් නැහැ කියන යථාර්ථය යාට වැටහෙනවා, තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ අවිජ්ජා ආසව කියන තමයි එතන පෙන්වන්නේ. ආත්ම උපාදානයත් එක්ක තියෙන අවිජ්ජා ආසව. අතනර ඒතම් මම ඒසෝ හමස්මි කියන එක දිට්ටි ආසව හැටියටයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අවිජ්ජා ආසව හැටියට මෙතන පෙන්වනවා. ඒ අවිජ්ජා ආසව කියන එක නිතරම පෙන්වන්නේ පින්වත්නි, අවිද්‍යාව කියන එක පෙන්වන්නේ ආත්ම දිට්ඨිය එක්ක බැඳිච්ච ධර්මයක්. කටයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව කියන ධර්මය මූලික වශයෙන් යොදලා තියෙන්නේ. තණ්හා විද්‍යාව කියන ධර්ම යොදනකොට තණ්හාවෙන් බැඳිච්ච තැනත් ඒ වගේම අවිද්‍යාවෙන් බැඳෙනවා කියන්නේ මේ ආත්ම දෘෂ්ටියෙන් බැඳීම. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට යම් සංස්කාරයක් පවත්වනවා නම් ප්‍රතිසන්දි විඥානය හට ගැනීමට ඒ සංස්කාරය දුරු කරනවා. එතකොට මොකද මේ සංස්කාර? දැන් අපි දන්නෝ කාය සංකාර, වචී සංකාර, චිත්ත සංකාර කියලා සංකාර තියෙනවනේ මූලික වශයෙන්. අර පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර නෙමෙයි. ඒකයි පසු කාලීන මං හිතන්නේ තියෙන දෙයක්. මූලික වශයෙන් බුදුරජාණන් වහන්සේ සබ්බ සංකාර සමතෝ කියන තැන පෙන්නන්නේ මොකද්ද? මේ වචී සංකාර, කාය සංකාර, චිත්ත සංකාර කියන ඒවා නිරෝධ කිරීම. ඒ සංස්කාරවල සංස්කාර පින්වත්නි ඒ තමම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තා කියන ධර්ම වලින් කිල්ටු වෙලා තියෙනවා. එහෙම නැත්නම් මඤ්ඤණාවෙන් කිල්ටු වෙලා තියෙනවා.
ඒව නිරෝධ කරනවා කියලා කියන්නේ ඒ සංස්කාර විසංකාර බවට පත් වෙනවා. ඒ සංස්කාර තවදුරටත් ඉදිරියට පැවැත්මක් නැහැ. ඉදිරියට පවත්වන්න බෑ. පවත්වන ශක්තිය දුරු කරනවා. නැති කළා දානවා. ඉතින් ඒ නැති කිරීම තමයි යම්කි සංස්කාරයකින් ප්‍රසන්දි විඥානය හට ගන්නව නම් ඒක දුරු වෙලා තියෙනවා. මොකද ඒව විසංකාර බවට පත් වෙලා තියෙනවා. මොකද ආත්මෘෂ්‍ය නැති කරලා අවිද්‍යාව දුරු කරලා තියෙනවා. අවිද්‍යා ආසව දුරු කරලා තියෙනවා. දැන් මේ යතෝ සම්මසති කියන එක තුල පින්වත්නි එතකොට පේනවා අපිට කාමාසව, භවආසව, දිට්ඨාසව, අවිද්‍යා ආසව කියන මේ අනුපස්සනා හතර යටතේ පින්වත්නි මේ ආශ්‍රව දුරු වෙන බව. ඒ වගේම විපල්යාස සුභ වශයෙන් ගැනීමේ විපල්යාසය, ඊළඟට සැප වශයෙන් ගැනීමේ විපල්යාසය, නිත්‍ය වශයෙන් ගැනීමේ විපල්යාසය, ඊළඟට ආත්ම වශයෙන් සැලකීමේ විපල්යාසය. ඒව ඔක්කොම දුරු වෙලා යනවා. ඊළඟට කබලින්කාර ආහාර, පස්ස ආහාර, ඊළඟට විඥාන ආහාර, මනෝ සංචේතනික ආහාර කියන මේ අනුපස්සනා හතරෙන් දුරු වෙන ආකාරය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට රූපය මුල් කරගෙන යම්කිසි ප්‍රතිසන්දි විඥානයක් හට ගන්නව නම් ඒක දුරු වෙනවා. වේදනාව මුල් කරගෙන යම්කිසි ප්‍රතිසන්දි විඥානයක් හට ගන්නව එක දුරු වෙනවා. ඊළඟට සංඥාව මුල් කරගෙන යම්කිසි ප්‍රතිසන්දි විඥානයක් හට ගන්නව එක. ඊළඟට සංස්කාර මේ ආදී වශයෙන් පින්වත්නි මේ ස්කන්ධ පිළිබඳ උදයබ්බය ඥානය ඊටාම හොඳට පින්වත්නි විස්තර වෙලා තියෙනවා. ටිකක් ගැඹුරු මේ දේශනාව. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේව විස්තර ඇතුව දේශනා කරන්නට. ටිකක් ගැඹුරුයි. නමුත් මේක නැවත නැවත හොඳින් මෙනෙහි කරනකොට සමස්ත ධර්මයම එක්තැන් කොට මේ සතර සතිපට්ඨානය, එහෙම නැත්නම් මේ පංච උපාදානස්කන්ධය, මේ ස්කන්ධ පිළිබඳ ඊටා මිහිරි විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මහා කච්චායන මහරහතන් වහන්සේ විස්තර ඇතුව දේශනා කරලා තියෙනවා. එතකොට යම්කිසි කෙනෙක් යතෝ සම්මසති, අපි සම්මසති කියන එක ගත්තොත් අපිට ආකාර දෙකකින් ගන්න පුළුවන්. එකක් ඕනනම් අපිට ගන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මෙනෙහි කිරීම. විදර්ශනාවට එනකොට සම්මර්ෂණ ඥානය ඇති කර ගැනීම. එහෙම නැත්නම් සම්මසති කියන එක සම්මා සති කියන එක තැනට ගන්න පුළුවන්. යහපත් සිහියෙන් යුක්තව මෙනෙහි කිරීම. ඒකෙත් ඇති වරදක් නැහැ. නමුත් අපිට යෝනිසෝ මනසිකාරයෙන් හෝ එහෙම නැත්නම් යහපත් සිහියෙන් හෝ එහෙම නැත්නම් සම්මර්ෂණ ඥානයෙන් හෝ මෙනෙහි කිරීමෙන් පින්වත්නි මේ කන්දානං උදයබ්බයන්, මේ ස්කන්ධ පිළිබඳ උත්පාද නිරෝධය, මේව ඇති වෙලා නැති වෙනවා කියන උත්පාද නිරෝධය කියන යථාර්ථය කෙනෙකුට වැටහීම ලබා ගන්න පුළුවන්. එතකොට කය පිළිබඳ සුභ සංඥාවක් ඇති කර ගන්න බෑ. වේදනාව පිළිබඳ සුභ සංඥාවක්, මේ සැප සංඥාවක් ඇති කර ගන්න බෑ. ඊළඟට සිත පිළිබඳ නිත්‍ය සංඥාවක් ඇති කර ගන්න බෑ. ධම්ම පිළිබඳ, මේ ස්කන්ධ පිළිබඳ ආත්ම සංඥාවක් ඇති කර ගන්න බෑ. එතකොට මේ එකදු ධර්මයකින්වත් රූපය පිළිබඳ ප්‍රසන්දි විඥානයක් හෝ වේදනාව පිළිබඳ ප්‍රසන්දි විඥානයක් හෝ මේ ආදී වශයෙන් ඇති කර ගන්නට බෑ. හොඳින් මෙනෙහි කරන එක්කෙනාට. ලබති පීති පාමුඤ්ජං, ඒක නැවත නැවත මෙනෙහි කිරීම නිසා එයාට ප්‍රමෝද්‍ය, අර ලදුරු ප්‍රීතිය හා ප්‍රීතිය ඇති කර ගන්නට කෙනෙකුට පුළුවන් කමක් ඇති වෙනවා. අමතන්තං
පඤ්ඤා. එයාට අමූර්තය හා බැඳිලා තියෙනවා මේ සත්‍ය මෙනෙහි කිරීම නිසා. අර ලෞකික දිට්ඨ සුත මුත විඤ්ඤාත කියන ධර්ම යම් ආකාරයකින් මෙනෙහි කිරීමෙන් හිතේ කනගාටුවක්, පසුතැවීමක්, විපල්ලාසයක් ඇති කරගෙන තියෙනවා නම් යථාර්ථය මෙනෙහි කිරීම නිසා ඒ සියල්ලක්ම දුරු කරගෙන ප්‍රීතිපාමොජ්ජය ඇති කරගන්න පුළුවන් කියන එකයි බුදුරජාණන් වහන්සේ. ඒක ආධ්‍යාත්මික වශයෙන් ඇති වෙන දෙයක්. පුජ්‍යලයා හා බැඳලා තියෙන දෙයක්. ඥානවන්ත මනුෂ්‍යයා හා බැඳලා තියෙන දෙයක්. එතකොට මේ බුද්ධ ශාසනය තුල පින්වත්නි අපිට අර මහා සාගරය වගේ වෙරළෙන් පටන් අරගෙන ගැඹර දක්වාම ගමන් කරන්න පුළුවන්. ඒක මෙනෙහි කරන ආකාරය අනුව. ඊතා සියුම්, ඊතා කුඩා තැනින්, රළු තැනින් සියලු දෙනාට වැටහෙන ආකාරයට මෙනෙහි කරමින් පැමිණලා ඊතාම සියුම් තත්යකට මෙනෙහි කර ඒ සියුම් තත්ත්වයට මෙනෙහි කරනවා කියලා කියන්නේ අපේ ඥානය දියුණු වෙනෝ, සිත පිරිසුදු වෙනෝ. ඒක තමයි පීතිපාමොජ්ජය කියලා. එතකොට සියුම් ආකාරයකට සතිය හෝ එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරය හෝ එහෙම නැත්නම් සම්මර්ෂණ ඥානය හෝ පවත්තන කෙනෙකුට පින්වත්නි බාහිර දේවල් පිළිබඳ විශේෂ අවධානයක් ඇති කරගන්න බෑ. අවධානය තියෙනවා. විශේෂ අවධානය. දැන් අපි ළඟ තියෙන අපි ජීවත් වෙන අපි හැමදෙනාම විශේෂ අවධානය තින්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවා පිළිබඳ විශේෂ අවබෝධයකින් යුක්තව. ඒවා විශේෂ අවබෝධයක් ඇති කරගන්න ඕන දේවල් නෙමෙයි. ඒවා විවහාරය සඳහා පවත්වන්නා වූ ධර්ම. විශේෂ අවබෝධය ඇති කරගන්න ඕන අර විපල්ලාසය දුරු කරන්නේ කොහොමද කියන ධර්ම. අපි සුභේ කියන ඒවා කොහොමද යථාර්ථයක් වශයෙන් අසුභේ හැටියට තේරුම් ගන්න. අපි සැපේ කියන ඒවා සත්‍ය වශයෙන්ම මේ වේදනා දුකක් වන්නේ කොහොමද? ඒ වගේම අපි නිත්‍ය සංඥාවෙන් ගන්න මේවා කොහොමද අනිත්‍ය වෙන්නේ? යථාර්ථයක් වශයෙන්. අනාත්ම නොවන්නේ කොහොමද? අන්න ඒවා විශේෂයෙන් කල්පනා කළ යුතු, විශේෂයෙන් මෙනෙහි කළ යුතු නිසා ඒවට විදර්ශනා ඥානය පැත්තට තියෙනවා. එතකොට මේ යතෝ සම්මසති කියන එක පින්වත්නි මුල් කොටස සමත භාවනාව හා බැඳලා තියෙනවා. ඊට පස්සේ විදර්ශනා ඥානය හා බැඳලා තියෙනවා. විදර්ශනා ඥානය හා බැඳලා තියෙන ප්‍රමාණයට එනකොට කෙනෙකුට ප්‍රීතිපාමොච්ච හොඳින් දියුණු කරගෙන මේ යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්. එතකොට ඒ තැනත්තා පින්වත්නි ජීවත් වෙන්නේ කුමකටද? මේ ඇස කන නාසය දිව ශරීරය පිනවන්නද? එහෙම නැත්නම් ලෞකික ජීවිතේ පිනවන්නද? අමුදරුවන්ගෙන් සතුටු වෙන්නද? ඉඩකඩම් වලින් සතුටු වෙන්නද? මේ කිසි දෙයකින් නෙවෙයි. ආධ්‍යාත්මික වශයෙන් යම් කිසි දියුණුවක් අපි ලබා තිබෙනවා නම් මේ සංසාර ගමන කෙටි කර ගැනීමට උවමනා කරන කුසල ශක්තියක් දියුණු කළ තිබෙනවා. අන්න ඒක ගැන එයාට සත්‍ය වශයෙන්ම සතුටු වෙන්න පුළුවන්. එයා පසුතැවෙන්නේ නැහැ. ඉතින් මම ඊට වඩා අද මේ මාසයේ පුරපසළොස්වක පොහොය දවස් ධර්ම දේශනාව පවත්වන්නේ නේ. මේ ධර්ම දේශනාවට අහුම්කම් දුන්නු මේ සියලු දෙනාටම ඒ වගේම ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රයේ ආශිර්වාදයෙන් මේ පුණ්‍ය ශක්තියේ බලයෙන් මේ අවස්ථාවේ පැමිණී තියෙන මේ රෝග උපද්‍රවය දුරු කර ගැනීමට, සාන්තිය සැපත ළඟා කර ගැනීමට හැම දිනකටම වාසනාව ලැබේවා. මේ උදාාර පුණ්‍ය මහිමෙන් සියලු දෙනාටම අජරාමර සංඛ්‍යා තමාවා නිවන් සම්පත්තියම අවබෝධ වෙත්වා කියලා